අයිපුවන් සුබ දවසක් යහපත් දවසක් වේවා කියන ප්‍රාර්ථනාවේ හිතේ තියාගෙන ඔබටත් මේ ප්‍රාර්ථනාවේ සේම වේවා කියන ප්‍රාර්ථනයත් ලබා දෙමින් සෝදානම් අද දවසේදීත් ඔබේ ආදරණීය වැඩසටහන හෙළවෙදාර වැඩසටහන ආරම්භ කරන්නට. ඉතින් අඟහරුවාදා දවස වෙන් කරගන්නේ ඔබේ නිරෝගීකම ගැන කතා බහ කරන්න. ඔබට නිරෝගී ජීවිතයක් අත්කර දෙන්නට බොහොමයක්ම වෙහෙස මහන්සි වෙන අපි හැමදාමත් වගේ ඔබ ගැන කතා කරන්න අදත් සෝදානම්. දේශීය වෙදකම හෙළ වෙදකම ඇසුරෙන්. ඉතින් ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා රැඳිලා ඉන්න අපිත් එක්ක අපි සූදානම් වෙලා ඉන්න ඔබට මේ සියලු දේම නිරෝගීකම කියන සම්පත ධනය ඔබට අත්කර දෙන්නට මේ උදෑසනත්. ඉතින් හිතවතුනි ඔබ දන්නවා ජයමග රූපවාහිනී නාලිකාව හරහා හෙළවෙදාරන වැඩසටහන් කීපයකින් අපි මේ වෙනකොට ඔබට ඔබේ ආහාර රටාව පෝෂණය පිළිබඳව දැනුවත් කිරීම සිදු කරා. ඉතින් පසුගිය සතිවල කරපු ඒ වැඩසටහන් වලම තවත් දිගුවක් විදිහට අපි සූදානම් වෙලා ඉන්නවා ඔබේ මේ පෝෂණය පිළිබඳව ආහාර රටාව පිළිබඳව කුසගින්න පිළිබඳව ඒ විතරක් නෙවෙයි ඔබේ ආමාශය පිළිබඳව ඔබ නොදත් බොහෝ දේවල් පිළිබඳව කියා දෙන්නට හඳුන්වා දෙන්නට ඒ ඇසුරෙන් තියෙන ලෙඩ රෝගයන් පිළිබඳව කතා කරන්නත් අද සූදානම්. එසේනම් ඉතින් අපි ඔබට ආරාධනා කරමින් අද කවුද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ අපි මෙදිරිටි කියලා පිළිගන්නයි මේ සූදානම් වෙලා ඉන්නේ. බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය සහ ඖෂධ රසායනික විද්‍යාඥ වජිර සෙනවිරත්න වෛද්‍යතුමාවයි බොහොම ආදරෙන් ගෞරවයෙන් අද දවසේදීත් අපි වැඩසටහන පිළිගන්න සූදානම් වෙන්නේ. අයිබෝවන්. අයිබෝවන්. වෛද්‍යතුමනි අපි අද කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ බොහොම විශේෂ මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි අපි පසුගිය දිනවල කතා කරපු වැඩසටහන් වල දිගුවක් විදිහට අපි ආහාර පෝෂණය පිළිබඳව ආමාශය පිළිබඳව කතා බහ කරා. එතෙන් සිට අද අපි කතා කරනවා විශේෂයෙන්ම ආමාශයේ වැටිපුරම අපිට මේ ඉන්ද්‍රියේ තියෙන වැදගත්කම මොකද්ද? මේ ඉන්ද්‍රිය තුලින් අපිට තියෙන ප්‍රයෝජනය මොකද්ද? ඒ විතරක් නෙමෙයි මේ ප්‍රයෝජනයත් එක්ක අපිට ඇතිවන්නා වූ බඩගින්න ගින්න තුලින් මේ තියෙන ලෙඩ රෝගයන් කොහොමද අපි අවම කරගන්නේ? අපි එතනින් පටන් ගමු. ඔව් මාර්ග අපි පහුගිය වැඩසටහන් දෙකේම අපි කතා කරේ මේ ආහාරයේ වැදගත්කම. ඒ වගේම ඒ කියන්නේ අපේ රට සම්බන්ධයෙන්ුත් අපේ රටේ ඉතිහාසය සම්බන්ධයෙන්ුත් ඒ කියන්නේ ආහාර වල වැදගත්කම ටිකක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ අපි ගන්න ආහාරයට මොකද්ද වෙන්නේ කියන එක. දැන් අපි කවුරුත් දන්නවා අපි ආහාර ගන්නේ මුඛයෙන් ගත්තාන් පස්සේ ඒක ගිහිල්ලා ඒ නාලය ගිහිල්ලා ඊට පස්සේ ඒක විවර වෙන්නේ ආමාශයට. ආමාශය කියන්නේ ඒ කියන්නේ උදරයේ තියෙන ප්‍රධානම ඒකේ ඉන්ද්‍රියක්. අපි කෝෂ්ඨය කියලා කියන්නේ. එතකොට දැන් අපි කතා කරා අග්නිය එහෙම නැත්නම් මේ ගින්න බඩගින්න සම්බන්ධයෙන්. එතකොට ඒක ඒ ගින්න සම්බන්ධයෙන් බලපාන ප්‍රධානම ඉන්ද්‍රියක් තමයි මේ ආමාශය කියන්නේ. එතකොට ආමාශයේ වැදගත්ම දේ තමයි මේ ආහාර රැස් කරලා තියාගන්න තැන ස්ථානයේ කෝෂ්ඨයක් වගේ එක. එතකොට දැන් මේ මම කැමති මෙතනට පොඩ්ඩක් අර උදාහරණයක් ගන්න. දැන් අර මං හිතන්නේ බුදුදහමේ මෙන්න මෙහෙම දෙයක් කියවෙනවා. දැන් අපි හරි හම්බ කරන සියලුම දේ අපි කන්නේ නැහැ. අපි යම්කිසි ධනයක් අපි හම්බ කරනවා නම් ඒ ධනය කොහොමද පරිහරණය කරන්න කියන එක බුදුහාමුදුරු කියලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ අඩක් අපි පරිභෝජනය ගත්තට කමක් නැහැ ආහාර වශයෙන්. ඒ කියන්නේ කොටස් හතරකට බෙදලා එක කොටසක් අපි කරන ව්‍යාපාරයේ වෙනුවෙන් ආයෝජනය කරන්න, එක කොටසක් මේ මතු ඒ කියන්නේ අනාගතයේ වෙනුවෙන් ඉතිරි කරන්න කියලා. එතකොට මෙන්න මේ උදාහරණෙම ගත්ත හැකි ආමාශයටත්. දැන් අපි හුඟක් වෙලාවට අපිට දකින්න පෙනෙන්න තියෙනවා අපි සමහරලාට ආහාර තිබ්බොත් අපිට උවමනාවක් තිබ්බන් නැතත් මේ සමහරලාට මේ මුඛයෙන් දක්වාම සමහරලාට ආහාර ගන්න සමහර අයගේ පුරුද්දක් තියෙනවා. ඉතින් ඒක වැරදි. එතකොට අපි ආහාර ගන්නත් ඕනේ මෙන්න මේ උදාහරණයට සමාන විදිහට. දැන් ආමාශය අපිට තිබ්බට ආමාශය ඇත්තටම මේ සාමාන්‍යයෙන් මේ අතක මිට මෙලෙව්වොත් අන්න ඊට වඩා ටිකක් ලොකුයි. එතකොට මෙන්න මේ වගේ ප්‍රමාණයකට අපි කොහොමද මේ විශාල බත් පිඟානක් අපි දාගන්නේ? නමුත් මේක ඇදෙනවා. ඉතින් එහෙම අපි ආහාර ගන්න නරකයි. දැන් මේක සාමාන්‍යයෙන් දල වශයෙන් කිව්වොත් එහෙම ආමාශය කොටස් හතරකට බෙදලා ඒකෙන් සාමාන්‍යයෙන් භාගයක් අඩක් වගේ පිරෙන්න ආහාර ගත්තට කමක් නැහැ. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් බඩ පිරෙන්නම අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ ගන්න. ඇත්තටම ගන්න ඕන ඒකෙන් කියන්නේ අඩක් වගේ තමයි පිරෙන්න ගන්න ඕනේ. එතකොට ඒ කොටස් හතරකට අපි බෙදුවොත් එක කොටසක් ඇත්තටම හිස්ව තියන්න ඕන. ඉතිරි හතරෙන් එක සාමාන්‍යයෙන් අපි වතුර. ඒ කියන්නේ දියර ගන්න ඕනේ. ඒකත් අර මේ ටික ටික තමයි ගන්න ඕනේ. සමහර අයගේ පුරුද්දක් තියෙනවා ආහාර ගන්න ගමන් විශාල වතුර බොන්න. ඒකත් වැරදි. සාමාන්‍යයෙන් ටික ටික ඒ කියන්නේ ආහාර සමහර වෙලාවට දැන් අපේ
රටේ හුඟක් වෙලාවට මේ හොදි ඒ කියන්නේ හොදි වගේ ගන්නවා. එතකොට එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම නැත්නම් ඝන ආහාර විතරක් ගන්නවා නම් අපි වතුර ටිකක් බිව්වට කමක් නැහැ. ඒතකොට මම කිව්වා හතරෙන් එකක් සාමාන්‍යයෙන් හිස්ව තියන්නේ කියලා. මේක වැදගත් මොකද මේ හිස්ව තියෙන එකෙන් තමයි මේ ආහාරය දැන් මේක ඇතුලේ මිශ්‍ර වෙනවා, කවලම් වෙනවා. ඒ කියන්නේ යම්කිසි අර ක්‍රමාකුන් මේ සංකෝචනය වගේ චලනයක් තියෙනවා. එතකොට ඒකට අපි ඉඩ සකසා දෙන්න ටිකක් හිස්ව තියෙනවා. නැත්නම් මේක සම්පූර්ණයෙන්ම මේ ආහාර වලින් මේ පුරවල තිබ්බොත් එහෙම ඒ කියන්නේ මේක සංකෝචනය මේක ඒ චලනය සිද්ධ වෙන්න මිශ්‍ර වෙන්න ඉඩ කඩක් නැහැ. එතකොට අපි වතුරටත් යම්කිසි ප්‍රමාණයක් තියෙන්න ඕන, හිස්ව තියෙන්නත් ඕන. මෙන්න මේ විදිහට තමයි අපි ආහාර ගන්න. මේක ඇත්තටම වැදගත්. ඊට පස්සේ මේ අපි ඊළඟ අපි මේ කතා කරොත් දැන් අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හා සම්බන්ධ අද දවසේ තියෙන ඉතාම සුලභ රෝගයක් මේ අම්ල පිත්ත. එහෙම නැත්නම් අපි කියවුරුත් ગેස්ට්‍රයිටිස් කිව්වොත් මේක දන්නවා. මෙන්න මේ රෝගය සම්බන්ධයෙන් ඊට ඉස්සෙල්ලා මේකේ පොඩ්ඩක් පසුබිම කතා කරොත් දැන් ආමාශය තමයි විශාලම අපේ ඇත්තටම ගින්න කියන එක තියෙන්නේ. දැන් බඩගින්න ඇති වෙන්නේ ගින්න අග්නිය හින්දා. එතකොට ආමාශයේ තියෙනවා මේ බොහොම ප්‍රබල අම්ලයක්. මේක කිව්වොත් එහම හයිඩ්‍රොක්ලොරික් අම්ලය, හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ්. මේක කොච්චරද ප්‍රබල කියනවා නම් දැන් මේක අපි දැන් මෙතන සමහරලාට දැන් මේ පාසල් යන මේ ශිෂ්‍යත්වයෙන් හින්දා දැන් හයිඩ්‍රොක්ලොරික් අම්ලයේ pH අගය සාමාන්‍යයෙන් 2ක් විතර වෙනවා. අපේ මේ තියෙන මේ ආමාශයේ තියෙන. දැන් අපි කවුරුත් දන්නවා සාමාන්‍ය වමනය කරොත් එහෙම කෙනෙක් මේ සිමෙන්ති පොලොවක එහෙම ඒක පිහ දැම්මත් එවෙලම පිහ දැම්මත් ඒ ඇතිවෙච්ච වමනය නිසා ඇතිවෙච්ච පැල්ලම සමහරවිට සදාකාලිකම තියෙනවා. ඒක යන්නෙත් නැහැ. ඒ තරම් ඒ කියන්නේ පිච්චෙනවා. ඒ කියන්නේ ටයිල් පොලොවකට මෙයා වුණත් සාමාන්‍යයෙන් පිච්චෙන මට්ටමකට ඒක තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඒ අම්ලය බටයක් ආධාරයෙන් අරගෙන අපේ හැමට එම තිබ්බොත් මේ හැම පිච්චිලා ඒ කියන්නේ අස්තිය දක්වාම මට්ටමට පිච්චිලා යන්න පුළුවන් මට්ටමකට ප්‍රබල අම්ලයක්. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මෙච්චර ප්‍රබල අම්ලයක් ආමාශයේ තියෙනවා නම් ඒ ආමාශයට හානි වෙන්නේ නැති කියන එක. මෙන්න මේක තමයි රහස. දැන් අපේ බලන්න අපේ ඇඟේ මේ මනුෂ්‍ය ශරීරය කොච්චර විශ්මිතද කියලා. දැන් මේ ආහාර මේ දිරවන්න තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ ඕනම විස බීජයක් අපිට හානි කර දෙයක් අපි ගන්න මස් මාංශ වුණත් මේ දිරවන්න පුළුවන් විදිහට තමයි මේ ප්‍රබල අම්ලයක් තියෙන එක අවශ්‍යතාවයක් හින්දා. නමුත් අපේ ආමාශයේ තියෙන සෛල බිත්තිය මේකට පිච්චෙන්නේ නැහැ. ඒ පිච්චෙන්නේ නැති විදිහට මේක ආමාශයේ බිත්තිය ඇතුළත ශ්ලේෂ්මල පටකයක්. ඒ කියන්නේ අපි මියුකස් මෙම්බ්‍රේන් එකක්. ඒකට ඒ වගේම ඒකෙන් ස්‍රාව වෙනවා මියුකස් කියලා මේ ස්‍රාවයක්. එතකොට මෙන්න මේ දෙකින්ද මේක හරියට දැන් ඔය අපේ දැන් මේ තොලේ තියෙනවා වගේ බොහොම මේ සියුම් අර සෙලෝපෙන් පටලයක් වගේ එකකින් ආවරණය වෙලා තියෙන මුළු මේ අභ්‍යන්තර මේ ආමාශයක සෛල බිත්තියම. එතකොට ඒක හින්දා ඒක බාධකයක් විදිහට මේ ක්‍රියා කරනවා පිච්චෙන්නේ නැහැ. එතකොට මෙන්න මේක හින්දා තමයි අපිට මේක ආරක්ෂා වෙලා තියෙන්නේ. මේක මේ පටලය සමානලට හානි වුණොත් අන්න එතන ඉඳන් තමයි පටන් ගන්නෙ මේ අම්ල පිත්ත ඒ රෝගය හැදීම ආරම්භ වෙන්න පටන් ගන්න මෙන්න මේකින්ද. එතකොට අපි මෙන්න මේ කාරණේ දැනගන්න අපේ ඇතුලේ ඒ කියන්නේ ආමාශය ඇතුලේ ප්‍රබල අම්ලයක් තියෙනවා. හැබැයි ඒකට පිච්චෙන්නේ නැහැ. ඒකට ඒ කියන්නේ අපේ ස්වභාවිකම පටලයක් නිර්මාණය වෙලා ඒකෙන් ආරක්ෂා වෙනවා. එතකොට මේ විවිධ හේතු හින්දා මේ එකක් එක්ක මේ දැන් මේක වුණත් මේ අම්ලය නිෂ්පාදනයට ස්‍රාව වෙන්න අවශ්‍ය වෙලාවට අවශ්‍ය මොහොතට අවශ්‍ය ප්‍රමාණයකින්. එතකොට ප්‍රධාන වශයෙන් මේ අම්ලය ඕනට වැඩිය ස්‍රාවය වුණොත් ඒ වගේම අර පටලය හානි වුණොත් අන්න ඊට පස්සේ තමයි අපිට මේ ලක්ෂණ මේ රෝගයේ ලක්ෂණ අපිට පටන් ගන්න ආරම්භ වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපිට දැන් සාමාන්‍ය නිරෝගී ඉන්න පුද්ගලයෙකුට මෙහෙම කිසි රෝගයක් නැත්තම් අපි මේ අම්ලෙත් තියෙනවා අපි ආහාර ගන්නවා ආහාර දිරවනවා අපිට කිසිම දැවිල්ලක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා දැන් අපිට උනත් ඒක හුඟක් කෑට මේ අත්දැකීමක් ඇති නැත්තම් සමහර අය කියනවා දැන් මට කෑහැම එක බඩ පුරවල දානවා. නිකන් බඩ පිච්චෙනවා. උගුරට එනවා. රාම තෙල් වගේ එනවා. නිකන් දැවිල්ලට එනවා. මෙන්න මේක තමයි මූලික ලක්ෂණ. ඒතර මේක ඇති වෙන්නේ එතකොට හේතු දෙකක් ප්‍රධාන වශයෙන් එකක් අර අම්ලය නිෂ්පාදනය වැඩි වෙනවා. අර එතකොට මේ අර පටලය හානි වෙලා හානි වෙච්ච ගමන් එතකොට ඒ අම්ලය අර මේ සෛලවල ඒ සෛල බිත්තියේ ගැටිච්ච ගමන්ම දැවිල්ලක් ඇති වෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ හැමේ අපිට දෙහි හරි
එහෙම නැත්නම් ඒ වගේ මේ කියන ආම්ලික දෙයක් අපි ඇතුළුවොත් එහෙම දැන් ඇහැක මුණොත් කෑවුනොත් එහෙම අපිට දැවිල්ලක් ඇති වෙනවා. ඒතර මේ සිද්ධියම තමයි ආමාශය ඇති වෙන්නේ. එතකොට මේක තමයි මේ මූලික ඇත්තටම හේතුව. ඒ කියන්නේ අපි මේ කියන්නේ ආම්ලිකතාවය වැඩිවීම. හයිපර් ඇසිඩිටි කියලා අපි කියනවා. ආම්ලිකතාවය වැඩිවීමෙන් හින්දා මේ ප්‍රධාන වශයෙන් එන්න පුළුවන්. එතකොට මේකට ප්‍රධාන වශයෙන්ම බලපාන හේතුව තමයි ආහාර. පහුගිය වැඩසටහන් දෙකේම අපි කතා කරේ. එතකොට ආහාර එතකොට ප්‍රධාන දැන් මෙතන ආහාර දැන් අපි ඇත්තටම ආහාර අපේ තියෙන සම්ප්‍රදායික ආහාර රටා වෙනස් වෙලා තියෙනවා. අපි හුඟක් දුරට ස්වභාවික ආහාර වලින් ඈත් වෙලා කෘත්‍රිම ඒ වගේම ක්ෂණික කෙටි ආහාර වලට අපි යැවෙලා තියෙනවා. ඒ වගේම ආහාර අපි හුඟක් වෙලාවට මේ සංස්කරණය කියන්නේ ඕනට වැඩි අපි සුද්ධ කරනවා. ඕනට අපි පොලිෂ් කරනවා, සුද්ධ කරනවා. මේක පිරිසුදු කරනවා. එතකොට මේ ඕනට වැඩි ඕනම දෙයක් හොඳ නැහැ. එතකොට මේ දැන් අපි සුද්ධ කරනවා කියලා කියන්නේ දැන් අපි හිතමු දැන් අපි තිරඟු ඇටයක් ගත්තොත් එහෙම නැත්නම් මේ ධාන්‍ය ඇටයක් අපි හාල් ඇටයක් ගත්තොත් මේකේ තියෙනවා මේ ඇටේ පිටස්තර කවරයක්. එතකොට මෙන්න මේක තමයි ඇත්තටම ඊටාම වටිනාම දේ මේකේ තමයි තියෙන මේ පොත්ත කියලා කියන්නේ. මේ පොත්තේ තමයි ඇත්තටම අවශ්‍ය කරන තන්තු. මේක ශුද්ධ තන්තු වෙනවා ඊට වැඩිය ඒ කියන්නේ විශාල තන්තු තියෙනවා. මෙන්න මේ තන්තු තමයි ඇත්තටම අවශ්‍ය කරන්නේ දැන් ආහාරයේ තියෙන මේ වටිනාම කොටස මේක. දැන් අපි මේ සුද්ධ කරනවා කියලා අපි මේක තමයි ඉවත් කරන්නේ. ඉතින් ඇත්තටම අපි බැලුවොත් දැන් අපි කියන්නේ ඒකට රොඩ්ඩ කියලා. ඔව්. අපි රොඩ්ඩ අයින් කළා අර ඇතුළේ තියෙන මදේ කනවා. ඇත්තටම රොඩ්ඩ කියන්නේ හරියට බැලුවොත් මේ මදේ. රොඩ්ඩ කියන්නේ ඇත්තටම රොඩ්ඩ නෙවෙයි ඒක තමයි වටිනම දේ. දැන් මේක ඇත්තටම මේක වෙනමම ඒ කියන්නේ මේ පිටස්තර තියෙන ඒ රොඩ්ඩ අපි සකස් කරලා වෙනමම ඇත්තටම ආහාරමය අතිරේක සහ ඖෂධ හැටියට පාවිච්චි කරනවා. ලෙඩ රෝග වලටත් මේක පාවිච්චි කරනවා. ඉතින් අපි මෙන්න මේ වගේ අනවශ්‍ය සංස්කරණයන් වලට ගිහිල්ලා අපේ ආහාරයේ තියෙන ಗುಣ හානි කරලා අපි ගන්න හින්දා තමයි ඇත්තටම මෙන්න මේ වගේ ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්නේ. එතකොට මෙන්න මේ වගේ ආහාරවල වල හේතුත් ඒ වගේම දැන් විශේෂයෙන්ම සමහර දැන් ආහාර තියෙනවා දැන් පාන් කියන්නේ අපේ රටේ තියෙන පාන් කියන්නේ බොහොම සරලව ගත්තොත් එහෙම මේ රොඩ්ඩ අයින් කරපු. ඒ කියන්නේ තිරඟු ඇටේ තියෙන වටේ තියෙන පොත්ත රොඩ්ඩ අයින් කරලා හදන ඒ කියන්නේ සුදු පාන් පිටි වලින් සකස් කරන දේ. එතකොට මේකේ තව එක සංඝටකයක් තියෙනවා මේ ග්ලූටන් කියලා. එතකොට මෙන්න මේ කාරණා හින්දා ඇත්තටම පාන් පිටි වලින් සකස් කරන ලද පාන් වෙන්න පුළුවන් වෙනත් මේ ක්ෂණික කෙටි ආහාරයක් වෙන්න පුළුවන්. මේක ඊටාම ඉක්මනින් දිරවනවා. එතකොට එහෙම දිරෙව්වට පස්සේ මේ ග්ලූටන් කියන සංඝටකත් හින්දා මේ අපිට මේ අපේ තියෙන මේ ආම්ලිකතාවය වැඩි වෙනවා. එතකොට අපිට දැන් අර මම දැන් කිව්වා වගේ රොඩ්ඩ තියෙන, ඒ කියන්නේ මේ තන්තු තියෙන්න ආහාර දිරවන්න ගතවන කාලය වැඩි වෙනවා. ඉතින් අපි අර සත්තු වගේ නෙමෙයි, මොකද සතුන්ගේ බඩවැල් හැදලා තියෙන වෙනස් විදියකට අපේ බඩවැල් මනුෂ්‍යයාගේ බඩවැල් හැදලා තියෙන වෙනස් විදියට. ඒ කියන්නේ අපේ බඩවැල් හැදලා තියෙන වැඩිපුර ශාකමය ආහාර ගන්න. ඒ කියන්නේ ශාකමය ආහාර වල වැඩිපුර තියෙන තන්තු. එතකොට ආහාර දිරවන්න වැඩි කාලයක් යනවා. එතකොට මෙහෙම මේ කියන්නේ මේ සකස් වෙච්ච බඩවැලකට අපි ගන්නත් ඕනේ මේ විදිය ආහාර. එතකොට අපි පුළුවන් තරම් කෙඳි වැඩිපුර තියෙන, ඒ කියන්නේ අපි මේ ගත් කිව්වොත් එහම අර රොඩ්ඩ වැඩිපුර තියෙන ආහාර ගන්න තරමට තමයි ඇත්තටම අපේ සෞඛ්‍ය වැඩි වෙන්නේ. හරි. ඉතින් ඔබේ සෞඛ්‍ය පිළිබඳව අපි කතා කරන්න තවදුරටත් සූදානම්ෙන් ඉන්නවා. මේ සෞඛ්‍ය පිළිබඳව කතා කරන සියලු කාරණාවන් ඔබට පුළුවන්කමක් තියෙනවා හොඳින් අහගෙන ඉන්න. හොඳින් අහගෙන හිටියට හරියන්නේ නැහැ. නිරෝගීකම ලබා ගන්න නම් මේ උපදෙස් හරියට පිළිපදින්නත් ඕනේ. අපි මේ කතා බහ කරන ආමාශය නැතිනම් මේ ආමාශයේ තියෙන වැදගත්කම වගේම මේ තුලින් ඇතිවෙන්න පුළුවන් පීඩාකාරීතන. අපි කියවනේ අම්ල පිත්ත රෝගයේ ગેස්ට්‍රයිටිස් පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්න සූදානම්ෙන් ඉන්නවා කියලා. ඒ නිසා මේ සියලු දේවල් අහන්න, දකින්න, ඒ විතරක් නෙමෙයි මේ පිළිබඳව දැනුවත් වෙන්නට කැමැත්තක් තියෙන ඔබට අපි කියනවා රැඳිලා ඉන්න අපිත් සමගින් කියලා. අපි තාම ඉක්මනින් කෙටි විරාමයක් ලබා ගන්නයි මේ සූදානම ඊට පෙර. කෙටි විරාමයකින් අනතුරුව නැවත වතාවක් අපි සූදානම් ජයමඟ රූපවාහිනී නාලිකාවේ අඟහරුවාදා දවසේදී අපි ඔබට සමීප කරන්නා ඔබේ මේ වැඩසටහන හෙළවෙදාරන වැඩසටහන ගෙන එන්නට. ඉතින් ආයුර්වේදයේ ඔස්සේ ඔබේ ජීවිතයට නිරෝගීකම අත්කර දෙන්නටයි මේ වැඩසටහන ඔබ වෙනුවෙන් අපි නිෂ්පාදනය කරන්නේ. අපි ඒ නිසා ඔබට ආරාධනා කරනවා අදත් නිරෝගීකම ගැන දැනගන්න, මේ ලෙඩ රෝගයන් පිළිබඳව කතා කරන්න. සමාජයේ බොහෝ වෙලාවට පීඩාවට පත් වෙලා තියෙන මේ රෝගී බව අපි නැති කරලා, තුරන් කරලා නිරෝගී පුද්ගලයන් බවට පත් කරන්න තියෙන ඒ සංකල්පය බිහි කරන්න
කරන්නට ඔබටත් අපි ආරාධනා කරනවා. හිතපතුනි අද දවසේදී මේ කතා බහ තුළ අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ මින් අනතුරු. ඒ කියන්නේ විරාමයට යන්න පෙර ආතුව අපි කතා කරපු දෙයට වඩා එහාට ගිහිල්ලා අම්ලපිත්ත රෝගය සහ නැත්නම් ગેස්ට්‍රයිටිස් රෝගය කියන රෝග තත්ත්වයන් පිළිබඳව දැනුවත් කරන්නයි මේ සූදානම. මේ සඳහා දවසේ අපිත් එක්ක ඇවිල්ලා තියෙන පැමිණලා තිබෙන සාකච්ඡාව ආරම්භ කරලා තියෙන බණ්ඩාරනායක ස්පර්ණ ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය සහ ඖෂධ රසායනික විද්‍යාඥ වචිර සෙන්රත්න වෛද්‍යතුමා කියලා නැවතත් සිහිපත් කරගෙනම අපි කතා බහත් එක්ක ඔබ එකතු කරගන්න සූදානම්. වෛද්‍යතුමනි මේ අම්ලපිත්ත රෝගය ඇයි ඇති වෙන්නේ? එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බොහෝ දෙනා හිතනවා වෛද්‍යතුමනි මේ අම්ලපිත්ත රෝගය ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි හරි වෙලාවට මං ආහාර ගන්න නැති එක. එතකොට ආහාරට අපි තියෙන වරදක් නෙමේ අපිට තියෙන කාර්යබහුල ජීවිතයත් එක්ක වෙලාවට කන්න බැරි වෙන එක ගැන කියලා. හැබැයි ඊට වඩා වෙනස් උත්තරයක් ඔබතුමා දෙයිද? නැත්නම් අම්ලපිත්ත රෝගය කියලා කියන්නේ මොකක්ද ආයුර්වේදයේ තියෙන විදිහට? ලියවිලා තියෙන විදිහට. අපි කැමති මේ පිළිබඳව දැනගන්න. ඔව් මාර්ගා දැන් අපි හුඟක් අය කියනවා මේ ගෑස් කියලා මට ගෑස් වගේ ඇත්තටම ඒකේ සරල තේරුමකුත් තියෙනවා. මොකද දැන් මෙතන එක මේක ප්‍රතිඵලයක් හැටියට වායුව එහෙම නැත්නම් ගෑස් අපි මේ ඇති වෙනවා වැඩිපුර. මොකද ආහාරයක් හරියට දිරවන්නේ නැත්නම් එතකොට ඒක නිකන් පල් වෙනවා වගේ. අපි දන්න ඕනම දෙයක් පල් වෙනකොට එතන එකක් ගන්ධයක් ඇති වෙනවා. අනිත් එක යම් කෙන වායුවක් ඇති වෙනවා. දුර්ගන්ධ වායුවක්. එතකොට මේක තමයි ඇත්තටම මේ එකක් මුඛ මාර්ගයෙන් අපිට රාම තෙල් යනවා කියලා ඕක් ගාලා ඔක්කාරයට එහෙම එනවා. ඒ වගේම අපිට අදෝගත මාර්ගෙනුත් මේක අපිට යන්න පුළුවන්. එතකොට මේ දැන් අපි මෙතන වාචනයක් ගත්තොත් එහෙම දැන් උඟක් කලාවට දැන් අම්ල පිත්ත. ඒකෙම තේරෙනවා දැන් අම්ල පිත්ත. අම්ල කියන්නේ ආම්ලික භාවය වැඩිවීම. ඒ කියන්නේ එතකොට පිටත් සමග අපිට අර එන රාම තෙල් යෑම එතකොට මේකෙන් අපි ඒ වචනෙන් අපිට හැංගි වෙනවා. දැන් මේකේ දැන් බටහිර විදිහට ගත්තොත් එහෙම දැන් මේකට දැන් සාමාන්‍යයෙන් අපිට සම කරන්න පුළුවන් එක තමයි මේ ગેස්ට්‍රයිටිස් කියන එක ගෑස්. එතකොට ඒකෙත් තියෙනවා ગેස්ට්‍රික් වුවාන් පස්සේ ආන්ත්‍රික කියන වචන කියන්නේ තේරුම තමයි තියෙන. අයිටිස් වුවාන් පස්සේ කියන්නේ ප්‍රදාහයක්. ඒ කියන්නේ අන්ත්‍රවල ඇතිවන ප්‍රදාහයක්. ඒ කියන්නේ මෙතන මේ කියන්නේ ප්‍රදාහයක් කියන්නේ මේ දැන් මේක කල් ගියාට පස්සේ ඒ කියන්නේ තුවාල වගේ ඇති වෙලා ඊට පස්සේ ඇති වෙන ප්‍රදාහිත තත්වයකට තමයි අපි කියන්නේ අම්ල පිත්ත එහෙම නැත්නම් ગેස්ට්‍රයිටිස් කියලා. දැන් එතකොට මේක දැන් අර මම ඉස්සෙල්ලත් කිව්වා මේක ඇති වෙන්න හේතු ගොඩක් තියෙනවා ප්‍රධානම වශයෙන් ආහාර. දැන් මහර්ග කිව්වාගේ දැන් මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ යම්කිසි රිද්මයකට. දැන් අපි කවදාවත් මේවා මේ හරි ගස්සන්නේ නැහැ නේ ඔරලෝසිය අපි දැන් අර එලාම් එක තියෙනා වගේ එහෙම අපි සෙට් කරන්නේ නැහැ. නමුත් අපි හැමදාම අපි දන්නවා කියන්නේ උදෑසන 6 වෙනකොට හිර උදාව පටන් ගන්නවා. ඊට පස්සේ නැගෙනහිරින් ඊට උදා වෙලා ඒ වගේම බස්නාහිරින් ඒක බැහැලා යනවා. ඉතින් මේක හැමදාමත් මේ සත වර්ෂ මිලියන ගාණක් මේක සිද්ධ වෙනවා. ඒ වගේ තමයි අපේ ශරීරයේ තියෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ යම්කිසි රිද්මයකට. අපිට රැය වෙනකොට අපිට නිදිමත එනවා. ඊට පස්සේ උදෑසන අපි අවදි වෙනවා. ඊට පස්සේ අපි මේ ආහාර ගන්න එකත් එහෙමයි. අපි එක රටවල මේක පොඩි වෙනස්කම් සිද්ධ තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් ඒ උදෑසන අපිට ආහාරයක් ගන්න අවශ්‍යයි. සමහර අයගේ මේක 2ක් වෙන්න පුළුවන් 3ක් වෙන්න පුළුවන් ආහාර වේල්. නමුත් මේ රිද්මයක් තියෙනවා. දැන් අපි උදෑසන ආහාරය අපි දවල් අරගෙන වැඩකුත් නැහැ. දවල් ආහාරය රැය අරගෙන වැඩකුත් නැහැ. මොකද අපේ මේ රිද්මයක් තියෙනවා. හරියට මේ අර ඔර්ලෝසු වැඩ කරනවා වගේම සමානයි. එතකොට ඒ අපිට ආහාරය ඒ උදෑසන වැටෙන්න ඕනේ. දැන් අපි කියනවා සාමාන්‍යයෙන් මේ බොහොම අපේ ජනවහරේ කියමනක් තියෙනවා. දැන් අපි උදෑසන ආහාරය හැම කෙනෙක්ම රජෙක් වගේ, ඒ කියන්නේ රජ කුමාරයෙක් වගේ කන්න ඕනේ කියලා. ඒ කියන්නේ හොඳට, ඒ කියන්නේ ඔච්චර අර බඩ පිරෙන්නම කන එක නෙවෙයි. ඒ කියන්නේ එයාට හොඳට හිත සතුටු වෙන මට්ටමට හොඳට කන්න කියලා. ඊට පස්සේ දවල්ට ඊට වඩා අඩුවෙන් ඒ කන්න කියලා රැයට සාමාන්‍යයෙන් ඒ කියන්නේ හිඟන්නෙක් වගේ. ඒ කියන්නේ හිඟන්නෙකුට කන්න නැහැනේ. ඒක කාට හරි දෙන්න කියලා. ඒක තමයි ඇත්තටම සෞඛ්‍යය රැක ගන්න තියෙන හොඳම උදාහරණය. එතකොට මේ විදිහට අපිට ආහාර වැටුනොත් අපිට ඒ ආර තියෙන රිද්මයත් එක්කම යනවා. මේක අවුල් වුණොත් ආහාරය හරි වෙලාවට ගත්තේ නැත්නම් එතකොට ඇසිඩ් දැන් අර අම්ල නිෂ්පාදනය වෙනවා. ඒක දිරවන්න ආහාරයක් නැහැ. එතකොට ඊට පස්සේ ඕක දිරවන්න නැති වෙනකොට ඊට පස්සේ අර තියෙන ආමාශයේ තියෙන බිත්ති මත ඒක ක්‍රියා කරනවා. ඊට පස්සේ එතනින් ඕක එක දවසින් දෙකෙන් වෙන එකක් නෙවෙයි. ඕක ටික සති මාස ගණන් වෙලා ඊට පස්සේ බිත්ති වල ඒක ඒ ස්තරවල මේක තැවරිලා ආහාර මුකුත් නැති වුණාන් පස්සේ ඒක ඊට පස්සේ පිච්චෙන්න බලනවා, හානු වෙන්න බලනවා. ඊට පස්සේ පොඩි නිකන් සියුම් තුවාල වෙනවා. ඊට පස්සේ ඒක තුවාල ලොකු වෙනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා තමයි අවසානයේ මේක
සමහර වෙලාවට මේ අවසානවන්ත විදිහට පිළිකා දක්වා මේක වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් අපි මේ සමහරලාට මේ ඇති වෙන බඩ සමහරලාට දැවිල්ලක් එහෙම නැත්නම් උගුරට යෑමක් අපි මේක සලකන්නේ නැතුව ඒක මග අරගන්න සමහරලාට දැන් නොඑක් සමහර බීම වර්ග තියෙනවා. ඔය මේ කාබනේටඩ් කියලා කියන්නේ පෙන එන ඒ වගේ දේවල් එහෙම නැත්නම් මේ සමහරලාට රූපායන වලත් මේ වගේ දැන්වීම් මෙයාගෙන ඉතින් අපි ඒ වගේ දෙයකට යොමු වෙලා පොඩි ක්ෂණික සහනයක් ලබලා මේක ඒක මග ඇරලා අවශ්‍ය කරන්නේ ආහාර නිසි වෙලාවට ගන්න එක. ඉතින් ඒක මග හැරලා වෙන දේවල් වලට ගිහිල්ලා ඊට පස්සේ විශාල රෝගයකින් තමයි අපි මේක කලවර කරගන්නේ. ඒතර මේක ඇත්තටම අපි ලක්ෂණ හැටියට ගත්තොත් එහෙම මේ අම්ලපිත්ත රෝගයේ ප්‍රධානම ලක්ෂණය තමයි ඇත්තටම අර මේ උදරයේ ඉහළට වෙන්නේ. ඒ කියන්නේ අපේ දැන් මේ උදරය සහ උරස වෙන් වෙන ලොකු බිත්තියක් තියෙනවා. ඒ එක්කම වගේ මේ යට තියෙන ඊට උඩ තමයි අත්‍තරම හෘදය තියෙන හෘදය වස්තුව. ඒ එක්කම යට තමයි අපිට ආමාශය තියෙන්නේ. එතකොට දැන් මේ අම්ල පිත්ත රෝගයේදී දැන් ආම්ලිකතාවය වැඩි වෙනවා. ඒතකොට කෑම හරියට දිරවන්නේ නැහැ. එතකොට යම්කිසි අර මේ වායු කොටසක් නිෂ්පාදනය වෙන්න පුළුවන්. මේක තමයි අර උඩට එන්නේ. මේකම ඇත්තටම අර උදරයේ ටිකක් ඉහළ ප්‍රදේශයේ මෙතන නිකන් හිර වෙනවා. එහෙම නැත්නම් තද වෙනවා වගේ නිකන් පිච්චෙනවා වගේ මේ දැවිල්ලක්. ඒ කියන්නේ මුල්ම අධීරයේදී දැනෙන රෝග ලක්ෂණ. රෝග ලක්ෂණ. ඒක සමහරලාට සුළුවෙන් එන්න පුළුවන්. නිකන් සමහරලාට නිකන් පිච්චෙනවා වගේ. නිකන් පොඩි පිච්චෙන්නක් වගේ මේ දැවිල්ලක් ඇත්ත වේදනාවක් එනවා. මේක උඩට ඇත්තටම එන්නේ. උඩට ගහන්නේ. ඒතර මේකෙම තමයි සමහරලාට බඩ පුරවා දැමීම රාම තෙල් යනවා කියලා අපි කියන්නේ මේ ඔක්කාරට එනවා රාම තෙල් යනවා කියලා. අන්න ඒ වගේ ලක්ෂණ වලින් තමයි මේක පටන් ගන්නෙ. ඉතින් මේක නොසලකා හැරියොත් සමහර වෙලාවට මේක ටිකක් දිගට ගියොත් එහෙම ඇත්තටම සමහරලාට ලේ වහනයක්. ලේ යන්න පුළුවන්. සමහරලාට අපිට සමහර අය එකපාරටම මේ එක්ක වමනයක් යනවා. එහෙම නැත්නම් කැස්සත් එක්ක පොඩ්ඩක් ලේ බිඳුවක් දෙකක් දකින්න පුළුවන්. ඉතින් හුඟක් අය මේක හුඟක් අය කලබල වෙනවා. දැන් ලේ දැකපු ගමන් හුඟක් අයට සමහරලාට ලොකු බියක් ඇති වෙනවා. ඉතින් මේක ඇත්තටම මේ එහෙම මම කියන්නේ මේක මේ නොසලකා හරින්න කියලා. නමුත් ඇත්තටම මේක මේ මුල් අවස්ථාවේ ඇති වෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ ලක්ෂණයක් ඇති වෙච්ච ගමන් මේක අපි මේ හුඟක් කලාට සුසුකම් බ්ලත් ඒ කියන්නේ වෛද්‍යවරයෙකුගේ උපදේශයක් ගන්න එක තමයි ඇත්තටම වටින්නේ. මේ සමහරලාට අත් බෙහෙත් මෙයා කරන්නේ නැතුව. ඉතින් ඇත්තටම දැන් මේක මුල් වරට සමහරලාට මේ ලක්ෂණ ඇති වෙනවා නම් කෙනෙක්ගේ ඔය අර පොඩි වේදනාවක් දැවිල්ලක් බඩ පුරවා දැමීමක් එහෙම එනවා නම් එයාට පුළුවන් දැන් අපි මේක දැන් ඊළඟට පොඩ්ඩක් සාකච්ඡා කරනවා මේක පාලනය සහ මේක පොඩි අත්බෙහෙත් හැටියට කරන්න පුළුවන් ඖෂධ කීපයක්. එහෙම බැලුවට කමක් නැහැ. නමුත් මේක දීර්ඝව තියෙනවා නම් එහෙම කරන්න යන්න එපා. අත්බෙහෙත් කර මේක එක්ක රෝහලකට හරි එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් වෙත තමගේ යොමු වෙලා ඒ වෛද්‍ය උපදෙස් ගන්න ඕන. මොකද මේක හුඟක් වෙලාවට පැටලෙනවා. සමහරවිට වෛද්‍යවරුන්ටත් මේක පැටලි සහගත වෙනවා. මේක හුඟක් වෙලාවට හෘද රෝගත් එක්ක පැටලෙනවා. මොකද හෘද රෝගවලත් සමහරලාට එක ලක්ෂණයක් තමයි දැන් මේ ආශ්‍රිත මේ වේදනාව මේ පිච්චෙනා වගේ වේදනාවක් හෘද රෝගවලත් ඇති වෙනවා. ඒතර වමනේ ඔක්කාරත් එනවා. ඒතකොට ලේ යෑම සමහරලාට ඒක කලාතුරකින් තියෙන්න පුළුවන්. එතකොට මේක හෘද රෝගයක්ද එහෙම නැත්නම් මේ අම්ලපිත්ත රෝගයක්ද කියන එක වෛද්‍යවරුන්ටත් හරි පරීක්ෂණයක් කරන්න නැතුව ඒ තෝරා බේරා ගන්න බෑ. ඒ වගේම බොහොම සුලභව අපිට මේ අත්දකලා තියෙන දෙයක් තමයි සමහර අය මේ ගෑස් කිය එහෙම නැත්නම් මේ අම්ලපිත්ත ગેස්ට්‍රයිටිස් රෝගය කිය තමනුත් එහෙම නැත්නම් කියන වෛද්‍යවරයෙක්ගෙන් తాවකාලිකව මේ විදිහට බෙහෙත් අරගෙන අවුරුදු ගාණක් බෙහෙත් ප්‍රතිකාර ගන්නවා. සමහරලාට මේක හෘද රෝගයක්. එතකොට බොහොම කියන්නේ අවාසනාවන්ත විදියට මරණය පවා එහෙම නැත්නම් වෙනත් බොහොම තත්ත්වයට යන්න පුළුවන්. ඒක සමහරලාට ටිකක් කල්ගත ගිහිල්ලා තමයි අපි මේක අඳුරගන්නේ. ඉතින් ඒකින්ද මේක මේ රෝගය මොකද්ද මේ දෙකින් මේක හෘද රෝගයක්ද එහෙම නැත්නම් මේ අම්ලපිත්ත රෝගයක්ද කියන එක හරියට නිශ්චිතව තෝරා බේරා ගන්න පුළුවන් වෛද්‍යවරුන්ට විතරයි. ඉතින් වෛද්‍යවරුන්වත් ඒ සුදුසු පරීක්ෂණ කරලා. ඉතින් මේකින්ද මේ සමහර වෙලාවට අපේ රටේ ඇත්තටම මේක ටිකක් කියන්නට අවශ්‍යයි. මොකද මේ හුඟක් වෙලාවට මේ තීරණ ගන්නේ රෝගීන්. එතකොට හුඟක් වෙලාවට තමන්ම තමයි සමහරලාට ඒ තීරණ අරගෙන මේ ප්‍රතිකාර කරන්නේ. තමන්ම රෝගියා වෙලා තමන්ම වෛද්‍යවරයා වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඉතින් එතකොට මොකද දැන් හුඟක් අපිට ඇත්තටම දැන් බටහිර වෙන්න පුළුවන් නැත්නම් දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ දෙකොල්ලම ඇත්තටම මේ යම් කිසි කියන්නේ මේ විධිමත් අධ්‍යාපනයක් ලැබුවා. එතකොට මේක පුළුවන් අපිට මොකද්ද මේ රෝගය
තෝරා බේරලා මේ රෝගයක්ද එහෙම නැත්නම් වෙනත් දෙයක්ද ඒක ලොකු ඒ කියන්නේ සම්පූර්ණ සුවතාවයක් වෙනකන් ඒ රෝගියාට අවශ්‍ය නිර්දේශ සහ අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දීලා රෝගියාට සහනයක් දෙන්න. ඉතින් මම හිතන්නේ මේක මේ අපි ගත්තොත් එහෙම මේ අම්ල පිත්ත රෝගයේ අතරම ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. දැන් මේකේ කෙලින්ම ඒ කියන්නේ එකපාරටම මේක එන්න පුළුවන්. දැන් අපිට එහෙම මට දැන් අපි හිතමු කිසිම කෙනෙක් ඒ කියන්නේ වයිටමින් වයස් භේදයක් නැත්ද මේකට? නෑ වයස් භේදයක් නැහැ. අතන විශේෂයෙන්ම මැදි වයසේ තරුණ වයසේ මේක බොහොම කියන්නේ ප්‍රධානයි. මොකද තරුණ වයසේ ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් යෞවනයත් පැනපු ගමන් ඒගොල්ලෝ හරි කැමති මේ දිවට රස පිනවන්න. ඉතින් ඒ කියන්නේ ශනික ආහාර මේ බොහොම මේ තීක්ෂණ ආහාර පිනවන විශේෂයෙන්ම තෙල් වලින් සකස් කරපු බටහිර පන්නට මෙතන ආහාර. එතකොට මේකත් එක්ක තමයි මේ රෝගය බැඳෙන්නේ. අත්වල බැඳගන්නේ. එතකොට දැන් එතකොට සමහරලාට මේක සුළුවෙන් එන්න පුළුවන්. ඒ මොකක්වත්ම නැතුව අපි හිතමු කිසිම රෝග එහෙම දෙයක්වත් නැහැ. මුකුත් නැතුව එකපාරටම මේ ලක්ෂණ එන්න පුළුවන් කෙනෙකුට. අපි ඒකට කියනවා මේ කියන්නේ තීව්‍ර අම්ල පිත්ත අවස්ථාව. ඒ කියන්නේ ඇකියුට් කියලා. කියන්නේ එකපාරටම සඩන්. දැන් අපිට ඊයේ මුකුත් තිබ්බේ නැහැ. දැන් අද සමහරලාට අපි හිතමු මොකක් හරි මේ සංഭാෂණයකට මේ උත්සවයකට ගියා අද දවල්ට හරි ගියා හවස නැත්තම් රාය වෙනකොට එකපාරටම මේ ලක්ෂණ ආවා. ඒ කියන්නේ බොහොම මේ පිච්චෙනා වගේ වේදනාව වෙලා උගුරට ඇවිල්ලා වමනෙත් ගිහිල්ලා සමහරට ලේත් යන මේ වමනේ ගිහිල්ලා මේ ලක්ෂණ එන්න පුළුවන්. ඒකට අපි කියන්නේ එතකොට තීව්‍ර අම්ල පිත්ත ප්‍රදාහයක් ඒදගෙන. ඒක එක අවස්ථාවක්. එහෙම නැතුව ඒක දෙවෙනි එක තමයි මේක මේ කාලීන වශයෙන්. ඒ කියන්නේ ටික ටික මේක බොහොම සුළුවෙන් පොඩි නිකන් පිච්චෙනා වගේ නිකන් ඉඳි කට්ටකින් ඇනලා අන්නේ වගේ නිකන් පොඩි නිකන් මේ වගේ ලක්ෂණයක් එනවා. ඉඳලීట్ల පොඩ උගුරට එනවා. රාම තෙල් යනවා. මෙහෙම තිබිලා ටික ගිහිල්ලා මාස ගණන් ගිහිල්ලා මේක එනවා. අපි ඒකට කියනවා කාලීන. එතකොට ඒක ක්‍රොනික්. මේක අවස්ථා දෙකක්. එතකොට අර පළවෙනි අවස්ථාවෙන්නේ ඇත්තටම මේ එහෙම මේ වැරදි ආහාරය නෙවෙයි හුඟක් වෙලාවට මේ කියන ආසාදනයක් ඉඳ අපි හිතමු දැන් මොන හරි වෙනත් ආසාදනයක් ඉඳ ඒ කියන්නේ සුද්ධ ජීවියෙක් ඉඳ ඇති වෙච්ච ආසාදනයකින් එන්න පුළුවන්. එහෙම නැත්නම් ආහාර විෂ වෙනවා. දැන් අපි මේ පහුගිය දවස්වලත් අපි මාධ්‍යනොත් දැක්කා ආහාර විෂ වීමක් හින්දා ඒ විෂ වුණොත් මේක එන්න පුළුවන්. ඒ වගේම සමහරලාට අපි දැනුවත්ව එහෙම නැත්නම් සමහර අය උවමනාවෙන් සමහරලාට ජීවිතය හානි කරගන්න විෂ වෙනවා. එතකොට ඒ වගේ විෂ ශරීරගත වුණොත් මේක එන්න පුළුවන්. ඒ වගේම සමහර ඖෂධ තියෙනවා. විශේෂයෙන්ම වේදනා නාශක. ඒ කියන්නේ බටහිර ඖෂධ තියෙනවා. දැන් මම අර ඉස්සෙල්ලත් කියවනේ දැන් ගොඩක් වෙලාවට මේ රෝගීන් තමයි තමන් ප්‍රතිකාර කරගන්නේ. එතකොට ඒ ඖෂධ සැලකට ගිහිල්ලා ඒ ඖෂධ ගන්න නැත්නම් වෛද්‍යවරයා නියම කරනවා ඒක මේ බෙහෙත් තුණ්ඩුවට එයා දිගටම ඒක ගන්නවා. එහෙම නැත්නම් බෙහෙත් සැල වලින් අරගෙන මේ වගේ දැන් වේදනානාශක එහෙම නැත්නම් ඔය ආමවාත වගේ රෝග වලට පාවිච්චි කරන සමහර ඖෂධ තියෙනවා. මේ ඖෂධ වෛද්‍ය උපදේශකකින් තොරව දිගට ගත්තොත් එහෙම අර තියෙන බිත්තියේ අර තියෙන ශ්ලේෂ්මල මේවක හානි වෙන්න පුළුවන්. පුළුවන් කියලා. එතකොට මෙන්න මේ වගේ මේ තත්ත්වයක් වුණාම එකපාරටම මේක අර තීව්‍ර එකපාරටම එන්න පුළුවන්. එතකොට මෙහෙම නැතුව අර කාලීන වශයෙන් එන මේ අම්ල පිත්ත එක වෙනස්. එතකොට අපි ඇත්තටම දැන් අරක తాවකාලිකව ඇති වෙන දෙයක්. ඒක ඒ ප්‍රතිකාරකින් මේ රෝග හේතු අයින් කරාට පස්සේ ඒක සුව කරන්න පුළුවන් බොහොම ලේසියෙන්. අර කාලීනව ඇති වෙච්ච මේ එකක් ඇත්තටම ටිකක් කල් ගත වෙනවා. ඒක සුව කරන්න. එතකොට ඒක අපිට ආහාර අවශ්‍යයි. ඒකට හරි ආහාර අවශ්‍යයි. ඖෂධ අවශ්‍යයි. ඒ වගේම පැවැත්මත් අවශ්‍යයි. එතකොට ඒකට යම්කිසි පොඩි කාලයක් යනවා. ඒ වගේම මේක පවත්වාගෙන යන්න ඕන. එතකොට මේ දෙක ඇත්තටම දෙකක් තීව්‍ර සහ කාලීන අම්ල පිත්ත ප්‍රභේද දෙකක්. හරි. ඉතින් ආම්ල පිත්ත රෝගය පිළිබඳව අපි කතා කරමින් ඉන්න නැත්නම් ગેස්ට්‍රයිටිස් රෝගය පිළිබඳවයි කතා බහ කරමින් ඉන්න. ආයුර්වේදයේ තුල කොහොමද මේ රෝග තත්ත්වය පිළිබඳව කියවෙන්නේ, ලියවෙන්නේ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අපි දැන කියා ගන්නට සූදානමින් ඉන්නවා. හිතවතුනේ නිසා අපි ඔබට ආරාධනා කරන මේ ප්‍රතිකාර වළක්වා ගැනීම පිළිබඳව කතා කරන්න. ඒතරක් නෙමෙයි මේකේ අවදානම් තත්ත්ව පිළිබඳව තවත් දුරටත් දැන කියා ගන්න අපිත් එක්ක රැඳිලා ඉන්නේ කියලා. ඉතින් ජයමගුරු පහණේ නාලිකාව අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටි ඔබට නිරන්තරයෙන්ම තිලන කරන ඔබේම නාලිකාව තුළින් තවත් බොහෝ දේවල් කතා බහ කරන අද දවසේදී අපි සූදානම් හෙළ විදාදුණු වැඩසටහන තුළින් ඊට ප්‍රථමයෙන් අපි සූදානම් වෙන්නේ මේ වැඩසටහනේ අවසන් විරාමය ලබා ගන්නට. කෙටි විරාමයකින් අනතුරුව අපි නැවත වතාවක් සූදානම් වෙලා ඉන්නවා ජයමගුරු පහණේ නාලිකාව ඔබට සමීප කරන හෙළ විදාරණ වැඩසටහන නැවතත් ගෙන එන්නට. ඉතින් අද දවසේදී අපි ඔබ වෙනුවෙන් වෙන් කරගත්තේ අම්ල පිත්ත රෝගය හෙවත් නැත්නම් ગેස්ට්‍රයිටිස් රෝගය පිළිබඳව කතා කරන්න. ආයුර්වේද තුල කොහොමද ලියවිලා තියෙන්නේ මේ රෝග ලක්ෂණ පිළිබඳව නැත්නම් රෝගයට හේතු කාරණාවන් මොනවාද? මේක
කොහොමද තියෙන්නේ කියන එක ගැන අපි විපරම් කරා. දැන කියා ගත්තා. ඉන් අනතුරු අපි සූදානම් වෙලා ඉන්නවා මේ රෝග ලක්ෂණයන් පිළිබඳව කියෝ වගේ මේකට තියෙන ප්‍රතිකාර සහ බලක්වා ගැනීම පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඊට පෙර ආතෝ මතක් කරන්න අද දවසේදීත් සම්පත්දායකත්වයේ සපයමින් අපිත් එක්ක ඔබට වටින කියන අදහස් සමීප කරන්නේ බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය සහ ඖෂධ රසායනික විද්‍යාඥ වචිර සෙනවිරත්න වෛද්‍යතුමා ඔබ විසින්. ඉතින් එහෙනම් අපි නැවතත් කතා බහත් එක්ක එළඹෙන්න සූදානම් වෙලා ඉන්නවා. වෛද්‍යතුමනි දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රතිකාර ක්‍රම තියෙනවද මේකට? ආයුර්වේදය තුළ බොහෝ වෙලාවට අපි කියන මේ අත් බෙහෙත් එහෙම ගොඩාක් වෙලාවට අපි නිවසේම හදා ගන්න උත්සාහ කරනවා. නැත්නම් තව කෙනෙක්ගෙන් දැනගන්න අපි උත්සාහ කරනවා. හැබැයි මේ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව කතා කරන වෛද්‍යවරයෙක්ව ගිහිල්ලා මුණ ගැහිලාම ප්‍රතිකාර ක්‍රම කරනවද? නැත්නම් අර හැමෝම කියන වගේ අත් බෙහෙත් කරනවද? කොතනටද අපි යන්නේ වෛද්‍යතුමනි? ඔව් මාර්ගව අපි මේ ඔක්කොම කරන්න ඕන. ඔව්. දැන් අපිට ගෙදර වෛද්‍යවරයෙක් නැත්නම් අපිට වෛද්‍යවරයෙක් ළඟට යනකම් අපිට ගෙදර මේක පාලනය කරගන්න ඕනනේ. එතකොට දැන් අපි මේ කතා කර කර ආවේ දැන් මේ අම්ල පිත්තේ හේතු. දැන් මේක හරි ඇත්තටම මේක සරලව අපි හිතුවොත් එහෙම දැන් අපි හේතු දෙකක් කිව්වා. එකක් මේ ආම්ලිකතාවයේ වැඩිවීම. එකක් දැන් ආම්ලිකතාවයේ වැඩිවීමත් අර එතකොට ආමාශයේ බිත්ති වල තියෙන අර පටලයට හානි වීම. එතකොට මෙන්න මේ දෙක අපිට පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ආම්ලිකතාවයේ තවදුරටත් වැඩි වෙන්නේ නැතුව අපේ ඒක තියෙන ටික ඇති ඒකට තව අර පෙට්‍රල් දානවා වගේ ගින්දර දාලා ඒ කියන්නේ ආම්ලිකතාවය වැඩි කරගන්න නැති විදිහටත් අර ශ්ලේෂ්ම පටලයේ ආරක්ෂා වෙන විදිහටත් අපි ආහාර ගන්නවා නම් මේක බොහෝ දුරට පාලනය කරගන්න පුළුවන්. දැන් එතකොට අම්ලයට තව අම්ල එකතු වුණොත් තව ඒකේ ආම්ලිකතාවය වැඩි වෙනවා. එතකොට දැන් අපි කවුරුත් දන්නවා ආම්ලිකතාවය වැඩි වෙන ආහාර කියන්නේ දැන් ඔය සිට්‍රස් එහෙම නැත්නම් පැංගිරි කුලයේ තියෙනවා මුගක් කාලවට මේ ඒ කියන්නේ දෙහි කුලයේ දෙහි වෙන්න පුළුවන් දෙහි දොඩම් ඇඹුල් දොඩම් ඒ වගේ ගොඩක් දේවල් කියන්නේ ඒ වගේම ඔය නාරම් බිලින් වගේ දේවල් ඒ කියන්නේ ඇඹුල් රස තියෙන මේ පළතුරු ගොඩාක් තියෙනවා මේක ඇත්තට මේවා දැන් දෙහි ඇත්තටම හොඳ දෙයක් ඔය දොඩම් ඔක්කොම ඇත්තටම හොඳයි නමුත් මේවා සමහරලාවට ඕනට වැඩි එහෙම නැත්නම් ඒ කියන්නේ අර අනවශ්‍යලාට දැන් අපි මේ වගේ දෙයක් ගන්නවා නම් ආහාරත් එක ගන්න. දැන් සමහර අය මනේ මේක තනිකරම හිස්බඩ වගේ බොහොම නිතරම ගන්නවා. එතකොට මෙන්න මේ වගේ දේවල් දැන් මේ වගේ රෝග තියෙන අයට රෝග මේ අම්ල පිත්ත වගේ රෝග තියෙන අයට පුළුවන් තරම් පාලනය කරන්න ඕන. එතකොට ඒක පැත්තක්. අනිත් එක අර මේ දැන් සමහර එළවලු වර්ග තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් ඔය තක්කලි අන්නාසි අඹ ඒ වගේම දැන් මේවා දාලා සකස් කරපු අච්චාරු ඒ වගේම චට්නි වර්ග ගොඩක් තියෙනවා. චට්නි වල. දැන් මේවා දැන් මේ අම්ල විතරක් නෙවෙයි තව මේවට ඇත්තටම මේ රසකාරක කෘතිම දේවල් වර්ණකාරක කල් තියා ගන්න දේවල් ගොඩක් දාලා තියෙනවා. ඒතකොට ඒ වගේම මේ වගේ ආහාර පුළුවන් තරම් අඩු කර ගන්න ඕන. ඉතින් අපි ඇත්තටම කැමති අර මුගක් කාලාවට මම දන්නේ මොකද්ද මේකේ රස හින්ද වෙන්නේ නැති මේ සුදු පාටට. මේ දැන් ඒක සුදු පාන් පිටි වෙන්න පුළුවන්. සුදු. එහෙම නැත්නම් සුදු සීනි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුදු පොල් තෙල්. එතකොට මෙන්න මේ තුන විශේෂයෙන්ම මේ රෝගෙට විතරක් නෙවෙයි අනිත් රෝග සියල්ලටම ඇත්තටම හොඳ මේ කියන්නේ ඒවෙන් පුළුවන් තරම් වළකින්න පුළුවන් නම් හොඳයි මේ සුදු කියන්නේ ඇත්තටම පිරිසුදු කරනවා කියන එක. දැන් අපි සුදු පාන් පිටි කියන්නේ ඒකේ අර හොඳ කොටස අයින් කරලා තවත් ඒක අපි ඉතින් අර බ්ලීච් කරනවා වගේ ඒ වගේ මෙයා කරලා සකස් කරලා සීනිත් එහෙමයි. පොල් තෙල් උනත් සුදු පොල් තෙල් කියන්නේ ඒකේ ඒ කියන්නේ මේ පිරිසුදු කරලා ඒක ඇත්තටම බ්ලීච් කරනවා කියන්නේ මේ යම්කිසි රසායනික ද්‍රව්‍ය දාලා මෙයා කරන්නේ. එතකොට මෙන්න මේ වගේ මේ තුන මම කියපු මේ තුන ඒ කියන්නේ පුළුවන් තරම් අවම කරන්න පුළුවන් නම් අඩු කරන්න පුළුවන් නම් මේ රෝගේ පාලනයට විතරනේ අනිත් රෝග වලටත් ගොඩක් හොඳයි. එතකොට මේ පාන් පිටි ගත්තාන් පස්සේ ඇත්තටම දැන් ඇත්තටම තියෙනවා වෙළඳපොලෙත් තියෙනවා මේ ආටපිටි. ආටපිටි කියන්නේ අර රොඩ්ඩත් එක්ක ඒ නිවුඩ්ඩත් එක්ක තමයි තියෙන්නේ. ඇත්තටම ඒක හොඳයි. ඒකෙන් සකස් කරගත්ත අපි පාන් වෙන්න පුළුවන් වෙනත් කැවිලි පේස්ට්‍රීස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කේක් බිස්කට් නොත් කමන්නේ ඉඳලා හිටලා ඒ සකස් කරගත්ත ඒවට තමයි අපි යන්න ඕනේ. ඒ කියන්නේ රොඩ්ඩක් තියෙන වෙලා. නමුත් අර පාන් වල තියෙන ග්ලූටන් කියලා ඒක සංඝටකයක් ඒක පුළුවන්. ඒක ඇත්තටම මේ අම්ල පිත්ත රෝගය ඇති වෙන්න ප්‍රධාන සාධකයක් වෙනවා. ඉතින් ඉන්න පුළුවන් තරම් පාන් පිටි අවලින් සකස් කරගත් ආහාර නිෂ්පාදන අවම කරනවා නම් හොඳයි. ඊට පස්සේ අපි ඇත්තටම පුරුදු වෙලා තියෙනවා මේ අර ස්පයිසි ෆුඩ් කියලා කියන්නේ අපි කියන්නේ දැවිල්ල තියෙන හොඳට අපිට කටට හොඳට දැනෙන කට ගැස්ම වගේ දේවල් සැරට. ඉතින් ඒ වගේම ඔය මේ චීන අවන්හල් ඒක තාමත් ඒක තියෙනවා. ඒ කියන්නේ රැට වගේ මුගක් කාලවට සවස් කාලේ පටන් ගන්නවා. ඔය ගාක් කෙටි ආහාර කොත්තු වගේ දේවල් විතර මේවා ආහාර වලට වැඩි ආහාර වලට වඩා වෙනත් දේවල් අපි දානවා. ඒ කියන්නේ
අර වෙලඳාම් මම කියන්න කැමති නැහැ. ඒ කියන්නේ දැන් MSG වගේ. ඒ කියන්නේ ඒක උද්දීපනය කරන දේවල් ගොඩාක් ඒවා තියෙනවා. විවිධ සෝස් ඡාති සෝස් ඔක්කොම මේ ඇත්තට මේ හුඟක් වෙලාවට මේ දැන් ඔය සෝස් ගත්තාන් පස්සේ මේකේ මේ දැන් ඇත්තටම මිරිස් වල මේක ඇත්තට මේක මිරිස් තියෙන පොඩ්ඩයි ඔය සුඩාන් වගේ වර්ණක තියෙනවා ඒක ඇත්තටම පිළිකා ජනක පිළිකාකාරක ඒ වගේම ඒ වගේ දේවල් පුළුවන් තරම් ඒ කියන්නේ මේ මං කියන්නේ මේ කටට රසට ඕන දෙයක් මෙයා කරගන්න පුළුවන් තරම් ගෙදර තමන්ගේ නිවසේ සමහරවිට වෛද්‍යපුනේ මේ කඩෙන් ගෙනව විතරක් නෙමෙයි ගෙදරත් සමහරවිට මේවා එකතු කරගන්න අවස්ථාවක් තියෙනවා. තියෙනවා. ඉතින් ඒකින්ද පුළුවන් තරම් මේ දැන් මොකද ආහාරයේ විවිධත්වයක් තියෙන්න ඕන, විවිධ රසයක් තියෙන්න ඕන, වර්ණයක් තියෙන්න ඕන. ඒකේ මේ කියන්නේ ප්‍රසන්ටේෂන් එක ඒ කියන්නේ ඒක ඉදිරිපත් කිරීමෙත් ඒක ප්‍රියමනාප ජන. ඒකින්ද මේ මොනවා වුණත් ගෙදර පුළුවන් තරම් හදලා Tamanට විශේෂයෙන්ම දරුවන්ට මේක දෙන හින්දා ගෙදර හදලා මේ සකස් කරලා දෙන එක තමයි අතරම අපිට කියන්න තියෙන්නේ. මොකද අපිට විශ්වාසයක් එහෙම ලොකු විශ්වාසයක් තියන්න බෑ. අපි පිටින් ගන්න අවන් වලින් ගන්න විශේෂයෙන්ම මේ ආහාර වලට. ඊට පස්සේ දැන් හුඟක් වෙලාවට දැන් ওই කෙටි ආහාර තියෙනවා මේ තෙල් වල බදින. ඒවා ඇත්තටම නිකන් හුඟක් අයට විශේෂයෙන්ම දරුවන්ට මේක රසක් තියෙනවා. අපිට උනත් අපි කැමතියි. දැන් අපි උනත් මේ ඔය පිටින් ගේන ඔය රෝල් එකක් පැටිස් වගේ එකක් අර මේ හැලපයක් එහෙම නැත්නම් කැවුමක් කනවට වැඩි එක ගන්න. මොකද ඒකේ තියෙනවා යම්කිසි ඇබ්බැහිවීමක්. ඇත්තටම මේකට පාවිච්චි කරනවා ලාඩ් කියලා දෙයක්. ඒ කියන්නේ මේ ආහාර මේ සැකසුමක් ඒක ඇත්තටම හදන්නේ ඌරු තෙල් වලින්. ඉතින් මේ මොකක් අය දන්නේ මේ ඌරු තෙල් වලින් සකස් කරන ලාඩ් වලින් තමයි මේවා ඇත්තටම මේ බදින්න අප පාවිච්චි කරන්නේ. ඉතින් ඒක රසයක් තියෙනවා මේ ඊට පස්සේ මේ රසට අපි ඇබ්බැහි වෙනවා. ඉතින් පුළුවන් තරම් මේවෙන් ඉතින් වැළකෙන විශේෂයෙන්ම දරුවන්ට ආහාර දෙනකොට මේ මම කියපු කාරණා වලින් පුළුවන් තරම් වැළකීලා දෙන්න. ඊට පස්සේ දැන් අපි දැන් මොනවා වුණත් දැන් අපි දැන් අම්ලපිත්ත රෝගයේදී ඇත්තටම දැන් අපිට කාබෝහයිඩ්‍රේට් අපි යම්කිසි ප්‍රමාණයකට තමයි ගන්න ඕනේ. විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර විශේෂයෙන්ම අර රොඩ්ඩ ඒ කියන්නේ නිවුඩ්ඩ තියෙන හාල් අර තඹපු හාල් ඇත්තටම විශේෂයෙන් ගුණයි. මේක හැබැයි හොඳට මේ පිසලා ඒ කියන්නේ හුඟක් අය සමහරලාට දැන් සම්බ වගේ එකක් සමහරලාට අපි සමහරලාට සම්පූර්ණයෙන් පිසින්නේ නැහැ. ඒක අර දැන් ඔය ෆ්‍රයිඩ් රයිස් එහෙම නැත්නම් ඒ වගේ දේවල් කරනකොට අපි ටිකක් බාගෙට වගේ තමයි වෙන්නේ. ඉතින් මෙහෙම බාගෙට තඹපු නැත්නම් පිසපු ආහාර මේ අම්ලපිත්ත රෝගීන්ට සුදුසු නැහැ. ඒ ආහාරය සම්පූර්ණයෙන්ම පිසින්න ඕන. හොඳට තැම්බෙන්න ඕන. ඉතින් අන්න ඒ වගේ ආහාර තමයි හොඳට පිසලා අපි මෙයා කරපුවා දෙන්න ඕනේ. ඒ වගේම දැන් උණු ආහාර දැන් ඕනම දැන් අර අපි සාමාන්‍යයෙන් මද පමණ ඒ කියන්නේ උණුසුමෙන් ආහාර ගන්න එක හොඳයි. නමුත් අම්ලපිත්ත රෝගියෙකුට සාමාන්‍යයෙන් උණුසුම එච්චරම හොඳ නැහැ. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට එයාගේ තියෙන අර අම්ල ගතියත් වැඩි වෙනවා. එතකොට මේක වැඩි වෙනවා. ඒකින්ද එයාට ටිකක් නිවෙන්න තියලා සාමාන්‍ය මද රසයෙන් එහෙම නැත්නම් නිවෙන්න තියෙන ආහාරක තමයි හොඳ. ඒ වගේම එයාට හොඳයි සාමාන්‍යයෙන් අර සීතල අතුරුපස. සීතල මං කිය අයිස්ක්‍රීම් කන්න කියන එක නෙමෙයි. නමුත් සීතල වෙච්ච අතුරුපස තියෙනවා සමහරලාට මුදෝපු කිරි වෙන්න පුළුවන්. යෝගට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර අන්නාසි අඹ වගේ ඒවා ටිකක් අඩු කරලා දැන් ගස් ලැබු කොමඩු ඒ කියන්නේ කෙසෙල් වගේ ඒවා හොඳයි. කෙසෙල් සාමාන්‍යයෙන් ඔය ඇඹුල් ඇරෙන්න. ඒකර ඕනම දෙයක් අර ඇඹුල් රස තියෙන පළතුරු ටිකක් අඩු කරන්න. ඒ වගේ පළතුරු සලාඩ් එකක් අපි හරි ගස්සලා ටිකක් ඒක සීත ගන්න එක ටිකක් සීතල වෙන්න ගත්තොත් හොඳයි. ඒ වගේම සලාඩ් එකක් වුණා ටිකක් අර සීතල කියන්නේ සීත ගන්න ඕන නම් එයාට ඒක ලොකු සහනයක් දෙනවා රෝගය පාලනය කරගන්න. ඒ වගේම දැන් අපි හුඟක් කාලවට මේක තරුණ කාලේ කමක් නැහැ රෝගයක් මුකුත් නැත්නම් අපි හුඟක් ඔය මේ කුළුබඩු ස්පයිසස් හොට් ස්පයිසස් අපි කියන්නේ ගම්මිරිස් එනසහල් කුරුඳු බසාවාසි වගේ හුඟක් ඒවා දාලා විශේෂයෙන්ම මස් මාළු වගේ ව්‍යංජන ඒ වගේම සමහරලාට අඹ වගේ චට්නි වගේ හදනකොට මේවා දාලා අපි මේ ගන්නවා. ඉතින් මේ වගේ දේවල් මේ අම්ලපිත්ත වගේ රෝග තියෙන අයට ටිකක් වලකින්න ටිකක් අඩු කරන්න. ඉඳලා හිටලා කෑවට මම කමක් නැහැ. නමුත් මේවා පුළුවන් තරම් අඩු කරන්න ඕන. දැන් අපි එතකොට මේ වගේ අයට හුඟක්ම හොඳ අර අපි කියන්නේ සුදට. සුද කියන්නේ ඇත්තටම 3-5. දැන් 3 කිව්වහම පස්සේ ඇත්තටම 3යි. සූදුරු මාදුරු සහ කොත්තමල්ලි. නමුත් මේක මේ 3 විතරයි තියෙන්නේ. නමුත් මේ අපි 3-5 කියන එක අපි ගෙදර හැදුවත් නැත්නම් අපි කඩෙන් ගත්තත් මේට අමතරව තව ගොඩාක් ඒවා තියෙනවා. ඒක ඇත්තටම එච්චර සුසු නැහැ අම්ලපිත්ත රෝගීන්ට. ඇත්තටම සූදුරු මාදුරු සහ කොත්තමල්ලි මේ කියන තුනම ලොකු ඖෂධීය ගුණ තියෙනවා. අර ශ්ලේෂ්ම පටලය ආරක්ෂා කරන්නත් අර තියෙන අම්ලපිත්ත එක ටිකක් මේ නිෂේධ කරන්නත් අපිට පුළුවන්
මේ අපිට හදාගත්ත සුදු 3-5 වලින්. ඊට පස්සේ විශේෂයෙන්ම මේ තව කාරණා දෙකක් තියෙනවා මේ අපේ සම්ප්‍රදායික ආහාරවල තියෙනවා ඇත්තටම මේ අපි කියනවා කිරි හොද්ද කියලා. ඔව්. කිරි හොද්ද අපේ මං හිතන්නේ අපි අත්දකලා තියෙනවා. ඉස්සර සාමාන්‍යයෙන් අපි දැනත් හුඟක් වෙලාවට ගබ්බද ගත්තොත් එimhe අනිවාර්යයෙන්ම කෑම වේලක ප්‍රධාන ආහාර වේලක අත්‍යවශ්‍යම එකක් තමයි කිරි හොද්ද. කිරි හොද්ද නැතුව කන්න බෑ. ඉතින් මේක ඇත්තටම මේක කිරි හොද්දේ තියෙනවා ගෙදර හදාගත්ත කහ. අවශ්‍ය කරන කුළුබඩු ටිකත් පොල් කිරිත් තියෙනවා. මේක ඇත්තටම දැන් අපි සාමාන්‍යයෙන් කවුරුත් දන්නවා අපිට විසක් අපි ගත්තොත් එහෙම විසක් වුණොත් එහෙම ඉස්සෙල්ලාම දෙන්නේ හුඟක් වෙලාවට පොල් කිරි දෙනවා ගම්බදව. එතකොට දැන් විස ශරීරගත වුණොත් ඇත්තටම මේ තීව්‍ර අම්ල පිත්ත ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒක නසන්න පොල් කිරි හොඳයි. එතකොට ඒ කිරි හොද්ද මේ ඔක්කොම තියෙනවා. එතකොට අපි මේ කෘත්‍රිම වර්ග දාපු කහ නෙවෙයි. එතකොට කහ ගෙදර ස්වභාවික හදපු කහ හදපු කිරි හොද්දේ පොල් කිරිවල මේ හොඳ මේ අම්ල පිත්ත මේ ප්‍රදාහිතත්වය අඩු කරන්න පාලනය කරන්න හොඳ ගුණයක් තියෙනවා. ඒ වගේම තව කීපයක් තියෙනවා. ඇත්තටම කිරි හොදි වගේම ඒ වගේම දියබත් ඒ වගේම කැඳ වර්ග තියෙනවා. ඒ වගේම හීල්බත්. එතකොට මේ හැම එකම ඖෂධීය ගුණ තියෙනවා. දැන් ඇත්තටම හොයාගෙන තියෙනවා. දැන් මේ අපේ තියෙන මේ අර ශුද්ධ ජීවීන් අපි එදා පහුගිය වැඩසටහන කිව්වා කෝටි ප්‍රකෝටි ගණක් ඉන්නවා. ඒතර මේගොල්ලොත් අපිට මේ වගේ රෝග වලින් අපිට ආරක්ෂා වෙන්න මේ හොඳ මේ කියන පිටුවහලක් වෙනවා. එතකොට මේවා නැති වුණාන් පස්සේ අර හානිකර අනවශ්‍ය අපිට අහිතකර බැක්ටීරියා වල පදිංචි වෙනවා. එතකොට මෙන්න මේවා හින්දාත් මේ රෝගය ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් අපි යම්කිසි අර පිළුණු වෙච්ච පොඩ්ඩක් ඒ කියන්නේ දැන් රෑ අපි බත් ටික ඉතුරු වෙන බත් ටික අපි විසි කරන්නේ නැහැ. ඒක අපි ඒ මුට්ටියේ එහෙමම තියලා උදේට එක්ක හීල් බත් හැටියට හරි කිරි හොදි එක්ක හීල් බත් හැටියට හරි එහෙම නැත්නම් ඒ බත් වලින් අපි දියබත් හදලා අපි කන පුරුද්දක් අපේ තියෙනවා. ඒතර මෙන්න මේ හීල් කියන එකේ හීල් කියන්නේ පිරුණු කියන එකේ ලොකු මේ විද්‍යාත්මක පදනමක් තියෙනවා. මේකේ අපිට ඉන්නවා හිතකර බැක්ටීරියා. ඒ කියන්නේ බැසිල ඒ කියන්නේ ලැක්ටෝබැසිලස් කියන. ඒ කියන්නේ ඒ වගේ සුදු ජීවීන් ඉන්නවා. අපේ ඇත්තටම මේ අම්ල පිත්ත රෝගය මේට සහ කියන්නේ සමනය කරන්න ඇතැම් විට සමහරලාට දැන් අපේ තියෙන අත්දැකීම් තියෙනවා. අපි ඔය ප්‍රතිකාර අරගෙන අවුරුදු ගණන් මාස ගණන් තිබ්බ රෝගීන් මේ සුවයක් නැතුව දියපත් ටිකක් විතරක් කන්න කිව්වම පස්සේ සුමානයක් දෙයක් කනකොට එයාට ඒ රෝගී සම්පූර්ණයෙන් වගේ එකට සුවයක් එනවා. එතකොට මේක ඇත්තටම සකස් කරගන්න විදිය හරි විදිය අපි පොඩ්ඩක් දැනගන්න ඕන. මේ දැන් මේ වගේම අර ටිකක් පිරුණු වෙච්ච ඒ කියන්නේ නැත්තම් මේ සුද්ධ ජීවීන්ගේ මේක තමයි මීකිරි කියන්නේ. එතකොට මීකිරි යෝගට් අර පොඩ්ඩක් පිරුණු වෙච්ච දැන් අපි ඉස්සර අපි දැන් අපේ සම්ප්‍රදායක කැවිලි තියෙනවා. දැන් ඔය කැවුම් වුණත් කැවුම් අති රස වගේ වුණත් අපි ටිකක් මුට්ටියේ තියලා ටික දවසක් ගිහිල්ලා තමයි අපිට දෙන්නේ. පොඩ්ඩක් අර ආයමත් බත් එකට දාලා තැම්බිලා. මේකේ තියෙනවා පොඩ්ඩක් පිළුණු වෙච්ච ගතියක්. ඒතර පිළුණුනාන් පස්සේ අපේ අර හිතකර සුද්ධ ජීවීන් ඒවා හැදෙනවා. ඒතර මේක උගාක්ම වැදගත් අපිට මේ වගේ දැන් අම්ල පිත්ත වගේ රෝගෙදී පාලනය කරගන්න. ඉතින් මං හිතන්නේ මෙන්න මේ වගේ දේවල් අපි ආහාරයට පොඩ්ඩක් අපි එකතු කරගන්න. මේ ලොකු දේවල් නෙවෙයි, වියදමක් යන දෙයක් නෙවෙයි. කිරි හොද්දක් නැත්නම් හීල්බත් ටිකක්, දියබත් ටිකක්. අපි පැරණි දේවල් අපි නැවත වතාවක් මේ උළුප්ප පෙන්වන්නේ. ඔව් ඉතින් පැරණි දැන් මේකම ඇත්තටම දැන් මේ වගේ දේවල් ඉතා මේක හොඳට සකස් කරලා බටහිර ඖෂධ විදියට එහෙම නැත්නම් බොහොම අධික මිලක් තියෙන දැන් අපි කියනවා දැන් මේවට සමහරවිට දැන් ප්‍රීබයොටික්ස් කියලා කියනවා. එහෙම නැත්නම් ප්‍රෝබයොටික්ස් කියලා කියනවා. මේවම තමයි. මේක හොඳට ලස්සන සකස් කරලා දවටනක වලට දාලා ලොකු මේකට ලොකු මිලකට අපි කැමති. දැන් අර රොඩ්ඩා මං කියවනේ දැන් අර තිරිඟු එහෙම නැත්නම් සහල් වල තියෙන රොඩ්ඩ අපි අයින් කරාන් පස්සේ ඒකට අපි කියන්නේ බ්‍රෑන්ඩ් කියලා. එතකොට මෙන්න මේ රොඩුල්ෙන් හදපු බ්‍රෑන්ඩ්ස් වලින් හදපු ආහාර තියෙනවා, බිස්කට් වර්ග තියෙනවා, ඖෂධ විදිහට සකස් කරපුවා තියෙනවා. ඉතින් අපි ටිකක් හරි කැමති ටිකක් අධික මිලක් දීලා පාවිච්චි කරන්න. නමුත් අපිට අපේ ගෙදර මේවා තියෙනවා. අපේ අත්තම්මල මේවා ඔක්කොම දන්නවා. ඉතින් මං හිතන්නේ අපිට වැදගත් අපිට කාලය ඇවිල්ලා තියෙනවා මේ පිළිබඳව පොඩ්ඩක් ආයි හොයලා බලලා හැදෑරීමක් කරලා අදට ගැලපෙන විදිහට පොඩ්ඩක් සකස් කරලා අපිට අපේ දරුවන්ට මේ ටික අපිට අඳුනලා දෙන්න. ඉතින් මං හිතන්නේ මහර්ග ගෘහණියන් හැටියට අපේ කාන්තාවන්ට විශාල වගකීමක් තියෙනවා, කාර්යභාරයක් තියෙනවා මේ ටික
නැවත අපිට සමාජයට ස්ථාපිත කරන්න. ඔහොම කියනකොට මට මතක් වෙන්නේ අපේ අම්මව. අපි ගෙදර ඉන්නකොට අපි කියනවා අපේ ළඟම ඉන්න කෝකිවරිය වගේම ළඟම ඉන්න වෛද්‍යවරිය ඇය. ඇය දන්න හොඳින්ම අපේ පවුල තුල කොහොමද නිරෝගීකම රැකගන්නේ. එතකොට මොනවද හොඳම දේ කොහොමද පවුල ආදරෙන් රැකගන්නේ. ඒ නිසා තමයි ඇයගේ නුවණ බොහෝ වෙලාවට මුල්තැන්ගිට විතරක් නෙමෙයි අපේ හැම කෙනා අතරම පැතිරුවේ. ඉතින් අපි හිතන විශ්වාස කරනවා අම්මගෙන් ඉගෙනගත්ත දේවල් අත්තම්මගෙන් ඉගෙනගත්ත දේවල් මේ පැරණි දේවල් අපි නැවත වතාවක් ගෙන එන්න ඕනේ. අපේ නිරෝගීකම තියෙන්නේ අලුත් කෑම රටාව තුල නෙමෙයි පැරණි කෑම රටාව තුලයි අපේ නිරෝගීකම රැඳී තියෙන නිසා කෙටි ආහාර ශනික ආහාර ගන්න කෙනෙක් නම් කාර්යබහුල නම් ඔබට කියන්න වෙන කිසිම දෙයක් නැහැ. හේතුව තියෙන්නේ ඔබට කියන්න මම හරිම කාර්යබහුලයි කියලා. හැබැයි කොයිතරම් කාර්යබහුල කෙනෙක් වුණත් ඔබ ගැන හිතන්න කාලය වෙන් කරගන්න. මොකද අපි මුලින්ම ආදරය කරන්නේ අපිට ඒ නිසා අපේ වැදගත්කම අපේ වටිනාකම් මුලින්ම අපි හඳුනාගෙන අපි පවුලේ හැම කෙනාගේම වටිනාකම් හඳුනාගෙන අපිට පුළුවන් නිරෝගීමත් ජීවිතයක් හැම කෙනාට මත් කර දෙන්න. මේක විශේෂයෙන්ම ගෘහිණියන්ට කියන්නා වූ වටිනා පණිවිඩයක්. එහෙනම් ඉතින් අද දවසේදීත් අපි ඔබේ ආමාශය පිළිබඳව කතා කරගෙන ඇවිල්ලා අම්ල පිත්ත රෝගය හැදෙන්නේ ඇයි ગેස්ට්‍රයිටිස් නැත්නම් රෝගේ ඇති වෙන්න හේතු මොනවද කියන එක ගැන කතා බහ කරා. බොහොම වටිනා කියන කතා බහක් අද දවසේදී නිමා කරන්න සූදානම් වෙලා ඉන්නේ. හෙළවෙදාරණ වැඩසටහන තුලින් අද දවසේදීත් වටිනා කියන බොහෝ දේවල් අපිට සමීප කරපු අපේ වෛද්‍යමාට අපි ස්තුතිවන්ත වෙනවා. මෙවන් වූ කාලයක ඔබගේ සම්පත්දායකත්වයේ බොහෝ සෙයින් අපිට වටිනා. බොහොම ස්තුතියි කාර්යබහුල මොහොතකදී අපිත් එක්ක එකතු වුණ බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය සහ ඖෂධ රසායනික විද්‍යාඥ වචිර සෙනවිරත්න වෛද්‍යමනි බොහොම ස්තුතියි. තවත් දවසක අපි හමු වෙලා මේ වගේම වටිනා කියන බොහෝ දේවල් පිළිබඳව කතා කරමු. අයිබෝවන්. අයිබෝවන්. හිතවතුනි අපි ඔබට ආරාධනා කරනවා ජයමගුරු පහනේ නාලිකාවත් එක්ක නිරන්තරයෙන්ම රැඳිලා ඉන්න. මොකද ඔබට සමීප කරන හැම වැඩසටහනක්ම දැනුමින් සැපිරුණු වැඩසටහන, අර්ථවත් වැඩසටහනක් ඒ විතරක් නෙමෙයි ඔබේ ජීවිතේ ඔබේ මනස සුවපත් කරන වැඩසටහන් ගණනාවක් අද දවසේදීත් අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානම්. මේ නිසා අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම තවත් මතක් කිරීමක් සිදු කරන්නම්. ඒ තමයි හෙළවෙදාරණ වැඩසටහන වගේම තවත් අනිකුත් වැඩසටහන් සියල්ලක්ම බලපු වැඩසටහන්, පැරණි වැඩසටහන් නැවත වතාවක් නරඹන්න කැමැත්තක් තියෙනවා නම් අපේ YouTube නාලිකාවට පිවිසිලා අපිව subscribe කරලා තියාගන්නත් ඔබට හැකියාව තියෙනවා. මේ වැඩසටහන නැවත වතාවක් බලන්න, ඔබේ අදහස් අපිට කියන්න, තවත් කෙනෙකුට වටිනවා කියලා හිතනවනම් share කරන්න. මේ හැමදේමත් අමතක කරන්න එපා. එහෙනම් අද දවසේදී සමුගෙන යන්නයි සූදානම. ලබන සතියේදීත් සුපුරුදු විදිහට අඟහරුවාද දවසේදී මුණ ගැහෙමු ඔබේ මේ වැඩසටහන හෙළවෙදාරණ වැඩසටහන තුලින්. එතෙක් ඔබ සියලු දෙනාටම සුබ සතියක්. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.